අපිත් එක්ක සම්බන්ධ වෙන ඔබ සෑම කෙනෙක්ම ඉතා ගෞරවයෙන් නැවතත් පිළිගන්නවා. රාජාවලිය සහ ලේකම් පොත් අවසන් වනකොට ඊශ්‍රායලයට නායකත්වය දුන්න සියලු රජවරු අසාර්ථක වෙලා ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ නපුරු ක්‍රියාවන් කරපු නිසා මුළු ජාතිය නැවත බබිලෝනිය කියන අධිරාජ්‍යයේ වහල්කමට යන්නට සිදු වුණු කාල වකවානුව ගැන තමයි විස්තර වෙන්නේ. එම පොත්වල මුල පටන්ම අපි දකිනවා විවිධ රජවරු ඊශ්‍රායලය පාලනය කරන්න පැමිණි ආකාරය. සාවුල්ගේ පටන් ඉන්පසුව දාවිද් සහ දාවිද්ගේ වංශයේ අනෙකුත් රජවරු ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සිතට එකඟ නොවන ගොඩක් දේවල් සිදු කරා. ඒ අතර හිටපු සමහර රජවරු දෙවියන් වහන්සේට එකඟ විදිහට රාජ්‍ය පාලනය කරද්දී ඊශ්‍රායලය සශ්‍රීක වුණා. හැබැයි කොහොම වුණත් සමස්තයක් විදිහට ගත්තම මේ ලේකම් පොත් අවසන් වනකොට මේ සියලු රාජාවලි නිමවනකොට සිදු වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේට එකඟ නොවන විදිහට කරපු බහුතරයක් කාරණා නිසා ඊශ්‍රායල් ජාතිය නැවත වහල්කමකට යන්නට සිදු වුණු එක. ඒ කාලේ ඊශ්‍රායලයේ වෙනුවෙන් වග කියන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඊශ්‍රායලයේ ශාස්ත්‍රීයව තිබුණු කාලේ එය පාලනය කරන රජවරු බිහි වුණා. ඒ වගේම මිනිස්සුත් ඉල්ලලා සිටියා අපිට අපේ රට පාලනය කරන්න අන්නේ ජාතිකයන්ට වගේ රජවරු අවශ්‍යයි කියලා මිනිස්සුත් ඉල්ලලා සිටියා. එසේ වුණත් මේ පොත් අවසන් වෙනකොට ඊශ්‍රායල් ජාතිය විසිරිලා ගිහිල්ලා ඔවුන්ගේ බහුතරයක් පිරිස බබිලෝනියට ඇදගෙන ගිහිල්ලා ඒ රටේ වහල්කම් කරන්න අනිත් අය යුද්ධවල මැරිලා විශාල විනාශයක් අත්දකපු කාලයක් තමයි මේ රාජාවලිය සහ ලේකම් පොත් අවසන් වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ. ඊශ්‍රායලයේ නැවත ඇද වැටුණා. නැවත වතාවක් වහල්කමට ගියා. ඒ කාලේ ඔවුන්ට දෙවියන් වහන්සේවත් අමතක වුණා. ඔවුන් දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරුන්ට සරදම් කළා. දෙවියන් වහන්සේ පත් කළ අනාගත වක්තෘවරු ඇවිල්ලා මඟ පෙන්වද්දී ඒවට සවන් දෙන්නේ නැතුව ඒ රජවරු තමන්ට කැමති විදිහට බලය ලබා ගැනීමට ක්‍රියා කිරීම නිසා අවසානයේ විශාල වහල්කමකට ජාතිය පත්තුණු කතාව තමයි මේ ලේකම් පොත්වල අවසානයේ අපි දකින්නේ. ඒ වගේම රාජාවලිය පොත්වල අවසානයත් මේ විස්තරයම තමයි සටහන් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ලේකම් පොත් අවසන් වනකොට ඊළඟට පටන් ගන්න පොත තමයි එස්රා කියන පොත. මේ පොත ආරම්භ වෙනකොටම එහි සඳහන් වෙන ඉතා විශේෂ කාරණා කිහිපයක් වෙතට තමයි අද අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. සියලු රජවලු ඊශ්‍රායලයේ ශාස්ත්‍රීයකම භුක්ති විඳලා ඒ මිනිස්යන්ගෙන් ගෞරවය ලබාගෙන බලය ලබාගෙන රජකම් කළා, ඔවුන් වෙළඳාම් කළා, තමන් සඵලමත් වෙලා ඊශ්‍රායල් ජාතිය අවසානයේ විනාශයකට ගෙනහිල්ලා ඊශ්‍රායලයේ මිනිස්යන් වෙනුවෙන් වග කියන්න කිසිම නායකයෙක් මේ කාලේ සිටියේ නැහැ. එසේ වුණත් එස්රා කියන පොත ආරම්භ වෙනකොට දෙවියන් වහන්සේ නැවත වතාවක් මේ ජාතිය වැටිලා අතරමං වෙලා විනාශයට ගිහිල්ලා කිසිම රැකවරණයක් නොමැතිව වග කියන්න කිසිම කෙනෙක් නැතුව හිටපු ජාතිය නැවත වතාවක් ස්ථාපනය කරන්න නැවත වතාවක් රැකගන්න කරපු ක්‍රියාවලිය තමයි එස්රා කියන පොතේ විස්තර වෙන්නේ. අපි අද ඒ පොත වෙතට අවධානය යොමු කරමු. මේ කාලේ ඊශ්‍රායලයට උදව් කරන්න කිසි කෙනෙක් සිටියේ නැහැ. ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයන්ගේ යාඥාව අඩාල වෙලා තිබුණා. ඊශ්‍රායල් පූජකවරු ලෙවි වංශය ඔවුන් විසිරීලා ගිහිල්ලා හිටියා. ඔවුන් අතරින් බහුතරයක් මිය ගිහිල්ලා සිටියා. ඔවුන් දෙවියන් වහන්සේගේ පූජාවන් ඔප්පු කරපු එම ශුද්ධස්ථාන විනාශ වෙලා ඒවා සතුරන්ගේ අතටපත් වෙලා ඒවා ගිනිබත් වෙලා පවුරු කඩන් වැටිලා ඒ දේව මාලිගාව තුල තිබුණු වටිනා භාණ්ඩ පූජා භාණ්ඩ සියල්ල බබිලෝනියේ පරිහරණය සඳහා හොරකම් කරගෙන ගිහිල්ලා තිබුණා.
දෙවියන් වහන්සේත් එක්ක සම්මුඛකමක් ඊශ්‍රායල් ජාතියට තිබුණ නැහැ. ඊශ්‍රායල් ජාතියට යාඥාවක් තිබුණ නැහැ. ඔවුන්ගේ පූජකවරු අසාර්ථක වෙලා හිටියා. රජවරු සියලු දෙනා වැටිලා ගිහිල්ලා රජවරු අසාර්ථක වෙලා සිටියා. සාමාන්‍ය මිනිසයන් මොනවද කරන්න ඕන කියන දේ නොතේරි ඔවුන් ඉබාගාතේ යමින් හිටියා. ඔවුන් අතරින් දුප්පත් මිනිස්සු රැසක් ඊශ්‍රායලයේ තවමත් නතර වෙලා ඒ ප්‍රදේශවල වගාවන් කරමින් හිටියා. ඒ අතරින් අනෙකුත් මිනිසු අතරින් බහුතරයක් බබිලෝනියේ වහල්කමට අරගෙන ගිහිල්ලා හිටියා. මුළු ජාතිය දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටපු කාලයක්. මුළු ජාතිය විනාශයකට ගිහිල්ලා හිටපු කාලයක්. මේ කාලෙදී නැවත වතාවක් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන් කළ උපකාරය ලබා දුන්න රැකවරණය ගැන අපි අද එස්රා පොත ඇසුරෙන් අධ්‍යයනය කරමු. මිනිස්සුන්ට දෙවියන් වහන්සේව අමතක වෙලා ගිහිල්ලා තිබුණු කාල සමයක දෙවියන් වහන්සේ තවදුරටත් ඊශ්‍රායල් ජාතිය අත් නොහැර සිටිය කතාව තමයි මේ එස්රා පොතේ ආරම්භය වෙන්නේ. ජනතාවට දෙවියන් වහන්සේ අමතක වෙලා ගිහිල්ලා තිබුණා. තමන්ට පැමුණුන පීඩාවන් නිසා, තමන්ට මුහුණ දෙන්නට සිදුවුණු වහල්කම්, ඇතිවුණු ප්‍රශ්න නිසා තමන්ගේ නායකයන්, රජවරු, ඒ වගේම පූජකවරු දෙවියන් වහන්සේට එකඟ නොවන දේවල් කරලා නායකයන් අසාර්ථක වීම නිසා සෙනග මංමුලා වෙලා හිටපු කාලයක්. මේ කාලෙදී දෙවියන් වහන්සේ නැවත වතාවක් ඊශ්‍රායල් ජනතාව ගලවා ගැනීම සඳහා කරන ලද ක්‍රියාවලිය එස්රා පොතේ ආරම්භයේදී විස්තර වෙනවා. එස්රා පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවුණු පදයේ සිට තවද පර්සියාවේ රජ වූ කෝරේෂ්ගේ පළවෙනි අවුරුද්දේදී ස්වාමින් වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියවූ වචනය ඉෂ්ටවන පිණිස ස්වාමින් වහන්සේ පර්සියාවේ රජ වූ කෝරේෂ්ගේ සිත පෙළඹ වූසේක. ඔහු තමාගේ රාජ්‍ය මුරුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ ස්වර්ගයේ දෙවි වූ ස්වාමින් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද උන්වහන්සේ යුදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්නට මට අනකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනගගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමග ඔහුගේ දෙවි වූ ස්වාමින් වහන්සේ සිටිනසේක්වා. ඔහු යුදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමෙහි සිටින ඊශ්‍රායල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ ගෘහය ගොඩනගත්වා. මේ කාලෙදී දෙවියන් වහන්සේ පර්සියාවේ රජකම් කරපු කෝරේෂ්ගේ පළවෙනි අවුරුද්දේ දෙවියන් වහන්සේ මේ අන්‍ය ජාතික රජතුමාගේ හදවතට කතා කරනු ලැබුවා. ඔහුට මඟ පෙන්වනු ලැබුවා. තමන්ගේ ජාතිය ඊශ්‍රායල් ජාතිය නැවත නිදහස් කරවලා ඔවුන් අතරින් ඉතුරු වෙලා ඉන්න පිරිස නැවත ඊශ්‍රායල් දේශයට කැඳවලා ඔවුන්ට දෙවියන් වහන්සේගේ ගෘහය නැවත ගොඩනගන්න අවසර ලබා දෙන්න කියලා දෙවියන් වහන්සේ අන්‍ය ජාතික පාලකයෙකුගේ හදවතට කතා කරලා කිව්වා. ඒ අනුව කෝරේෂ් කියන රජතුමා ඊශ්‍රායල් වැසියන්ට කතා කරලා තමන්ගේ වහල්කමේ හිටපු ඊශ්‍රායල් ජනතාවට කෝරේෂ් රජතුමා කතා කරලා නැවත වතාවක් යෙරුසලමට යන්න අනකලා. ඒ වගේම යෙරුසලමට ගිහිල්ලා නැවතත් දෙවියන් වහන්සේගේ දේවමාලිගාව ගොඩනගන්නට අන්‍ය ජාතික රජ කෙනෙක් විසින් ඊශ්‍රායල් ජනතාවට අනකරනු ලැබුවා. ඒකට අවශ්‍ය කරන සියලු පහසුකම් සපයලා දුන්නා. දෙවියන් වහන්සේ මෙලෙස අතරමං වෙලා හිටපු, මඟ පෙන්වීමක් නැතුව හිටපු, මීළඟට කරන්න ඕන මොකද්ද කියලා නොතේරිලා වහල් කමක තමන්ට ලැබුණු උරුම වුණ ජීවිතය, ඒ වේදනාවන් භුක්ති විඳිනමින් හිටපු ජනතාව අමතක කරන්නේ නැතුව නැවත වතාවක් මේ අන්‍ය ජාතික රජ කෙනෙක් තුලින් ප්‍රකාශ වෙලා තමන්ගේ ජාතිය නැවතත් ඊශ්‍රායලයට කැඳවනු ලැබුවා. මෙතනින් පසුව එස්රා පොත ඔබ අධ්‍යයනය කළොතින් දෙවනි පරිච්ඡේදයේදී ඔබට දකින්න පුළුවන් බබිලෝනියෙන් හැරිලා ඇවිල්ලා මේ විප්‍රවාස කාලයේ හිටපු මේ වහල්කමේ හිටපු අය අතරින් නැවත වතාවක් මේ කෝරේෂ් අධිරාජ්‍යයාගේ අනකිරීම යටතේ නැවත ඊශ්‍රායල් ජනතාව අතරින් බොහෝ පිරිසක්
නැවත යෙරුසලමට ඇවිල්ලා දේව මාලිගාව සෑදීමේ කටයුතු ආරම්භ කළා. එහි අත්තිවාරම් දමලා පූජාසන ආදිය පිහිටවීම පිළිබඳව ඔබට එස්රා පොතේ 3 වන පරිච්ඡේදයේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ දේවමාලිගාව නැවත ගොඩනගන්නට කටයුතු කරපු කාලේ ඔවුන්ට ඇති වුණු අනෙකුත් ප්‍රශ්න වෙනත් වටේ හිටපු අනෙකුත් ජාතීන් විසින් ඇති කරපු ප්‍රශ්න ඒ වුණත් ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා අඛණ්ඩව එවකට දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අනාගත වක්තෘවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් ලබා දුන දෙවියන් වහන්සේගේ වචනේ යටතේ ඊශ්‍රායල් ජනතාව ශක්තිමත් වෙලා මේ දේව මාලිගාව ගොඩනැගීමේ කටයුතු අත්තිවාරම් දැමීමේ ඉඳලා මේක බාධක මැද ශක්තිමත්ව නැවත වතාවක් ගොඩනගපු විදිහ එස්රා පොතේ 4 සහ 5 වෙනි පරිච්ඡේදවල ඔබට දකින්න පුළුවන්. ඒ වගේම මේක ඉදිරියට ගොඩනගාගෙන යද්දී එස්රා කියන පූජකවරයා ව්‍යවස්ථාවන් පිළිබඳව මනා අවබෝධයක් තිබෙන මේවා නැවත මිනිසයන්ට කියා දීම සඳහා දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද එස්රා කියන පූජකවරයා යෙරුසලමට පැමිණිලා එම ලියවිලි සම්බන්ධව කටයුතු කරලා නැවත වතාවක් එම ලියවිලි ඊශ්‍රායල් ජනතාවට කියා දෙන්නට කටයුතු කරපු ආකාරය ගැන ඔබට 7-8 වගේ පරිච්ඡේදවල අධ්‍යයනය කරන්න පුළුවන්. ඉන් පසුව මේ සියලු ඊශ්‍රායල් ජනතාව නැවත වතාවක් පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔවුන් කරපු නපුරු ක්‍රියාවන් අතහැරලා පසුතැවිල්ලෙන් යුක්තව දේව මාලිගාවේ නැවත පූජාවන් ස්ථාපනය කළ ඔවුන් ජාතියක් විදිහට නැවත වතාවක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ගමන් කරන්න පටන් ගත් ආකාරයේ එස්රා පොතේ අවසාන පරිච්ඡේදවල දකින්න පුළුවන්. ඔවුන් නැවත Tamanට සිදුවුණු වැරදි Taman කරපු වැරදි නිවැරදි කරගත්තා. ඔවුන් අසාර්ථක වෙලා තිබුණේ ඇයි කියන එක ඔවුන් තේරුම් අරගෙන අන්‍ය ජාතිකයන් එක්ක සිදුවුණු මිශ්‍රවීම අතහැරලා ඔවුන් නැවතත් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුළු වුණා. දැන් මෙන්න මේ කතාව තමයි එස්රා පොතේ විස්තර වෙන්නේ. මේ අතරින් මේ කතාව තුල ඊටාම වැදගත් දේ තමයි මේ සියලු දේවල් නැවත වතාවක් ස්ථාපිත කරන්න, නැවත වතාවක් මේ ජාතිය ගොඩනගන්න, මේ ජාතිය නැවත ඊශ්‍රායලට කැඳවන්න මේකට මූලික වෙලා කටයුතු කළේ කවුද? කිසිම මිනිස්සෙක් නෙමෙයි. ඊශ්‍රායල් ජනතාවට මේ කාලේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඊශ්‍රායල් පූජකවරු අසාර්ථක වෙලා සහ මේ රජවරු අසාර්ථක වෙලා නායකත්ව අසාර්ථක වෙලා සිටියා. සාමාන්‍ය ජනතාවට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. මෙබඳු සමයක කිසිම සම්බන්ධතාවයක් නොමැතිව වහල් වෙලා විනාශයකට යමින් හිටපු ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔවුන්ව නැවත මේ තැනට ගේන්න කටයුතු කළේ දෙවියන් වහන්සේ විසින්ම තමයි. සියලු රජවරු Tamanගේ වගකීම් පැහැර හැරලා මුළු ජාතිය විනාශ වෙනතුරු බලාගෙන සිටියත් දෙවියන් වහන්සේ එලෙස Tamanගේ ජාතිය විනාශයකට අතහැරලා දාලා බලාගෙන සිටියේ නැහැ. උන්වහන්සේ නැවත වතාවක් Tamanගේ ජාතිය කැඳවනු ලැබුවා. උන්වහන්සේ අන්‍ය ජාතික අධිරාජ්‍යයකට කතා කරනු ලැබුවා. දැන් කෝරෙෂ් කියලා කියන්නේ මේ පර්සියාවේ අධිපතියන් කියලා කියන්නේ කිසිසේත්ම දෙවියන් වහන්සේට අවනත වුණ ජාතියක් නෙමෙයි. දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහපු අන්‍ය ජාතිකයන්. ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනග විනාශ කරන්න ඔවුන්ට විරුද්ධව යුද්ධ කරපු ජාතියක්. එසේ වුණත් එලෙස දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරපු පර්සියානු අධිරාජ්‍යය පවා දෙවියන් වහන්සේ විසින් හසුරුවනු ලබලා එහි රජතුමාව හසුරුවලා පාලනය කළා. ඒ රජතුමාගේ මුඛයෙන්ම තමන්ගේ ජාතියේ මිනිසයන්ට කියවනු ලැබුවා. දැන් නුඹලා නැවත වතාවක් ඊශ්‍රායලයට යෙරුසලමට යන්න අවශ්‍යයි. ගිහිල්ලා නැවත දේව ගෘහය ගොඩනගන්න අවශ්‍යයි කියන තැනට දෙවියන් වහන්සේ විසින් මේ රටවල් 120 ගාණක් ඔබ පර්සියානු අධිරාජ්‍යය ගැන අධ්‍යයනය කරද්දී දකින්න පුළුවන් රටවල් 120 ගාණක් ඉන්දියාව දක්වා තිබුණු ආසියාතික රාජ්‍යයන් ඒ වගේම යුරෝපීය ප්‍රදේශ දක්වා ඒ වගේම මැද පෙරදිග බොහෝ රටවල් ආක්‍රමණය කළ අල්ලගෙන පාලනය කරපු මහා විශාල අධිරාජ්‍යයක් තමයි පර්සියාව කියලා කියන්නේ. මේ විශාල පර්සියානු අධිරාජ්‍ය දෙවියන් වහන්සේට කිසිසේත්ම
අවනත වෙන්නේ නැති දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරමින් හිටපු පර්සියානු අධිරාජ්‍යයේ අධිරාජ්‍යයාට දෙවියන් වහන්සේ කතා කළා තමන්ගේ ජාතිය නැවත වතාවක් ගොඩනැගීමේ කාර්ය මෙලෙස ආරම්භ කළා. මෙලෙස ගොඩනගන ලද මේ අත්තිවාරම් දාපු නැවත කියවන ලද ව්‍යවස්ථාවන් සහිතව නැවත පූජාවන් ආරම්භ කරපු මේ දේවමාලිගාව ඊළඟට දෙවියන් වහන්සේ මේ සෙනග එහි ස්ථාපනය කළා. ඉදිරියට නැවත වතාවක් දෙවියන් වහන්සේත් එක්ක කැඳවාගෙන එනු ලැබුවා. මෙලෙස විනාශයට ගිහිල්ලා හිටපු වහල් වෙලා හිටපු ඊශ්‍රායල් ජාතිය නැවත වරක් එකවරක් උන්වහන්සේ මිසරයෙන් ඔවුන්ව ගෙනල්ලා රාජ්‍යයක් විදිහට පිහිටුන් ලැබුවා. හැබැයි ඉන් පසුව ඔවුන් දෙවියන් වහන්සේට අකීකරු වුණාට පසුවත් නැවතත් ඔවුන්ව ගලවා ගැනීමට දෙවියන් වහන්සේ කටයුතු කරනු ලැබුවා මේ ආකාරයෙන්. එම නිසා දැන් ඔබ මේ තුලින් වටහා ගත යුතු ඊටාම වැදගත් දේ තමයි ඔබ අසාර්ථක වෙන ඔබ පරදින කාල තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේට අකීකරු වෙලා දෙවියන් වහන්සේගෙන් ඉවතට ගිහිල්ලා සිටින කාල ඔබ පසු කරලා ඇති. එවැනි කාල සමයන් තුලින් ඔබ ගිහිල්ලා ඇති. හැබැයි එසේ වුණත් ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා සිටියේදී ඔබ වහල් වෙනවා. ලෝකෙට වහල් වෙනවා. අනිත් මිනිස්යන්ට වහල් වෙනවා. සාතන්ගේ ක්‍රියාවන් වලට වහල් වෙනවා. ඊට පස්සේ ඔබට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැති වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක ඔබ පටන් ගත්ත කිසි දෙයක් සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ඔබට නැති වෙනවා. එසේ වුණත් ඒ බඳු කාලයක පවා දෙවියන් වහන්සේ නැවත වතාවක් ඔබව ගලවා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ සැලැස්මට අර ගැනීම සඳහා උන්වහන්සේ කටයුතු කරමින් සිටින බව තමයි මේ එස්රා පොත අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙන්නේ. දෙවියන් වහන්සේ කිසි ලෙසකින්වත් අපිව අත්හරින්නේ නැහැ. අපි වහල් වෙලා ඉන්න කාලයකදීත් අපේ නායකයන් අසාර්ථක වෙලා ඉන්න කාලයකදීත් අපි දෙවියන් වහන්සේගෙන් දුරස් වෙලා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා සිටින කාලවලදීත් නැවත වතාවක් දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ සැලැස්මට කැඳවීම සඳහා ක්‍රියා කරමින් සිටින බව තමයි මේ එස්රා පොත තුල අපිට දකින්නට ලැබෙන්නේ. මේ එස්රා පොත මෙලෙස අධ්‍යයනය කරනකොට අපිට වැටහෙන ප්‍රධානම දෙයක් තමයි තවදුරටත් ඊශ්‍රායල් ජනතාවගේ නායකත්වය ඔවුන්ව හසුරුවන ඔවුන්ගේ අයිතිකරුවා වන්නේ ඊශ්‍රායලයේ හිටපු මනුෂ්‍ය පාලකයන් නොව දෙවියන් වහන්සේ බව තමයි මේකෙදි අපිට ඉතා පැහැදිලි වෙන්නේ. දැන් බලන්න ඊශ්‍රායලයේ වෙනුවෙන් වග කියන්න හිටපු සියලුම පාලකයෝ වැටිලා ගියා. ඔවුන් තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඊශ්‍රායල් ජාතියේ ශාස්ත්‍රීයකම භුක්ති විඳලා අවසානයේ ඔවුන් ඊශ්‍රායලයට ප්‍රශ්න ඇති වෙන්න ගත්තම ඔවුනුත් වැටිලා ගිහිල්ලා ඔවුනුත් විනාශයකට ගිහිල්ලා ඔවුනුත් වහල් වෙලා ජනතාවත් මුළු රාජධානියත් වහල් කමකටපත් වුණා. දැන් මේ වගේම තමයි වර්තමානයේදීත් මේ ක්‍රිස්තියානි සභාව ඒ වගේම දෙවියන් වහන්සේගේ ජනතාවට නායකත්වය දෙන ප්‍රධාන තැනැත්තා ඒ සෙනගගේ නායකයා දෙවියන් වහන්සේගේ ජනතාවගේ නායකයා තමයි දෙවියන් වහන්සේ. ඒ නිසා අපිට නායකත්වයේ දෙන අනිත් අය අසාර්ථක වුණා කියලා අනිත් අය වැටිලා ගියා කියලා අනිත් අය තමන්ට යුතු වගකීම් තමන් විසින් ජනතාව උදෙසා කළ යුතු දේවල් හරියට කළේ නැහැ කියලා ඊශ්‍රායල් ජනතාව එදා වැටිලා සිටියේදී මනුෂ්‍ය පාලනයක් ඉල්ලලා අන්තිමට ඒක අසාර්ථක වෙලා වැටිලා සිටියත් නැවත දෙවියන් වහන්සේ මේ මොකද්ද පෙන්වන්නේ? නුඹලගේ නායකයා මනුෂ්‍ය රජ කෙනෙක් නෙමෙයි. නුඹලගේ පාලකයා මනුෂ්‍යෙක් නෙමෙයි. මේ මනුෂ්‍ය පූජකවරු නායකයෝ මේගොල්ලෝ නෙමෙයි නුඹලට රැකවරණය දෙන්නේ. මේගොල්ලන්ට බැහැ නුඹලට රැකවරණය දෙන්න. නමුත් මම නුඹලාව රැක ගන්න විදිහ දකින්න පිණිස තමයි ඊශ්‍රායල් ජනතාව නැවත මේ අන්‍ය ජාතික අධිරාජ්‍යයෙකුගේ සිතට කතා කළා. ඒ අධිරාජ්‍යය විසින් නැවත ඊශ්‍රායල් ජනතාව යෙරුසලමට යවන තත්වෙට දෙවියන් වහන්සේට ඔවුන්ව හැසිරවීමේ බලය තිබෙන බව තමයි මේ එස්රා පොතේ අපට පැහැදිලි කර දෙන්නේ. ඒ නිසා අපි මේ කාලෙදිත් මේ පිළිබඳව මනා අවබෝධයකට පත්වෙන්න අවශ්‍යයි. කවුද අපේ පාලකයා? කවුද අපේ නායකයා? අපිට ඉහළින් සිටින අපිට උදව් කළ හැකි එකම තැනැත්තා කවුද?
ඒ තමයි දෙවියන් වහන්සේ. එහෙම නැතුව මේ ඉන්න කිසිම නායකයෙක්වත් මේ ඉන්න කිතුණු සභාවේ හෝ කතෝලික සභාවේ දැනට බලයට පත් වෙලා ඉන්න කිසිම නායකයෙක්වත් අන්තිමට අපිට වග කියන්න එන්නේ නැහැ. අන්තිමට කවුරුවත් මේ කිසිම කෙනෙක් අපි වෙනුවෙන් මැදහත් වෙන්නේ නැහැ. අපි වෙනුවෙන් මේ කිසිම නායකයෙක් ඇවිල්ලා අපේ වගකීම දරන්න යන්නේ නැහැ. හැබැයි අපේ වගකීම දරන එක තැනැත්තෙක් ඉන්නවා. ඒ තමයි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. දැන් බලන්න ඊශ්‍රායලයේ හොඳට තිබුණු කාලේ නායකයෝ වැහි වැහැලා හිටියා. රජවරු රැසක් ඇවිල්ලා හිටියා. දාවිද්ගේ පෙළපතම ඊශ්‍රායලයට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙලා හිටියා. හැබැයි ඒගොල්ලෝ අසාර්ථක වුණා. ඒගොල්ලෝ අන්තිමට ඊශ්‍රායලයේ වගකීමක් ගත්තේ නැහැ. ඒ කිසි කෙනෙක් ඊළඟට ඊශ්‍රායලයේ වහල් වෙනකොට ඔවුන්ව ගලව ගන්න කරන්න ඕන මොකද්ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ. එසේ වුණත් දෙවියන් වහන්සේට ඒ වෙලාවෙත් සැලැස්මක් තිබුණා. මේ ඊශ්‍රායල් ජාතියට එදා සිදු වුණු කතාව මේ ලේකම් පොත් අධ්‍යයනය කරද්දී ඒවයි අවසානයේ අපි දකින්නේ ඒකේ හිටපු පාලකයෝ ඔක්කොම අසාර්ථක වෙලා Tamanට පැවරුණු වගකීම් ඔවුන් අතින් සිදු වුණේ නැහැ. ඔවුන් නායකයෝ කියාගෙන සිටියා. ඔවුන් රජවරු කියාගෙන සිටියා. ඔවුන් ඊශ්‍රායලයේ ශාස්ත්‍රීයකම භුක්ති විඳා. මිනිසුන්ගෙන් ගෞරවය අත්විඳා. ඔවුන් නායකයෝ විදිහට අන්නේ ජාතිකයන් ඉදිරියේ පෙනී සිටියා. ඊශ්‍රායල් ජාතිය ඔවුන් වැජබිලා හිටපු කාලයක් තිබුණා. ඔවුන්ට ඔක්කොම කට්ටිය ගෞරවය දීලා ඔවුන්ව සැපවත් කරලා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ඔවුන්ම සපයගෙන ඔවුන් ධනවත් වෙලා ශක්තිමත්ව නායකයෝ විදිහට පෙනී හිටපු කාලයක් තිබුණා. හැබැයි ජාතිය වැටෙනකොට කොමේ නායකයෝ කොමේ ඊශ්‍රායලයේ ශාස්ත්‍රීයකම භුක්ති විඳපු රජවරු ඒ එක කෙනෙක්වත් හිටියේ නැහැ. ඒ කෙනෙක්වත් අන්තිමට දෙවියන් වහන්සේගේ වචනයටත් විරුද්ධව ක්‍රියා කරලා දෙවියන් වහන්සේ වූ පණිවිඩකාරයන්ටත් ඇහුම්කන් දෙන්නේ නැතුව අන්තිමට මුළු ජාතිය විනාශයට ගියාම කවුද මේ ජාතියට වග කියන්නේ? කවුද ඊශ්‍රායල් ජාතිය වෙනුවෙන් වග කියන කවුරු හරි රජ කෙනෙක් ආවද? මේ හිටපු රජවරු, ඒ රජවරුන්ගේ පරම්පරාවන්, ඒ රජවරුන්ගේ වංශවලින් කවුරු හරි ඇවිල්ලා අපි තමයි මෙච්චර කාලයක් ඊශ්‍රායලය පාලනය කළේ. ඒ නිසා අපි මේ ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන් වගකීම අරගෙන කටයුතු කරනවා කියලා කියන්න කවුරු ආවද? කිසි කෙනෙක් ආවේ නැහැ. මේ එස්රා පොත වෙතට එනකොට දාවිද්ගේ වංශයෙන් ආපු කිසිම රජෙක්වත් ඉතුරු වෙලා හිටියේ නැහැ. අන්තිමට දෙවියන් වහන්සේ මේ සෙනග වෙනුවෙන් මැදහත් වුණා. නැවත වුණ ගොඩගත්තා. මොකද්ද මේ පෙන්වන්නේ? එදා ඊශ්‍රායල් ජනතාව සාමුවෙල් කියන අනාගත වක්තෘවරයාට විරුද්ධව කතා කරලා ඔවුන් ඉල්ලුවා අපිටත් අන්නේ ජාතිකයන්ට වගේ රජවරු අවශ්‍යයි කියලා. ඉතින් රජවරු දුන්නා. නායකයන්ව පත් කරලා දුන්නා. ඒ නායකයන්ටත් අවශ්‍ය සියලු වරප්‍රසාද සපයලා දුන්නා. ඉතින් වසර ගණනාවක් ඒ නායකයෝ ඊශ්‍රායලයේ පාලනය කළා. හැබැයි අන්තිමට දෙවියන් වහන්සේ මේ මොකද්ද පෙන්වන්නේ? මේ මොන නායකයෙක් ආවත්, මේ කවුරු ඇවිල්ලා සැපවත් වුණත්, මේ කවුරු ඇවිල්ලා නුඹලට නායකත්වය දීලා නුඹලගේ ගෞරවය අරගෙන දිනාගෙන ඔවුන් රජකම් වල වැජබිලා සිටියත් අපි රජවරු, අපි තමයි පාලකයෝ කියාගෙන, අපි තමයි නායකයෝ කියාගෙන කොච්චර කට්ටිය හිටියත් අන්තිමට මේ ජාතිය වෙනුවෙන් වග කියන්න ඉන්නේ කවුද? මේ ජාතියට උදව් කරන්න රැකගන්න ඉන්නේ කවුද? නුඹලා මට විරුද්ධ වෙලා මේ මිනිස්යන්ගෙන් පාලකයෝ ඉල්ලුවා. මිනිස්සු පස්සේ ගියා. නුඹලා එක එක දැන් අදටත් එහෙමයි. නුඹලා එක එක පාස්ටර්ස්ලා පස්සේ ගිහිල්ලා, නුඹලා එක එක බලය තියනවා කියන ඉවැන්ජලිස්ට්වරු පස්සේ ගිහිල්ලා, සුභාරංචි සේවකයෝ පස්සේ ගිහිල්ලා, ඒ එක එක අය පස්සේ ගිහිල්ලා කොහොම හරි නුඹලට අවශ්‍ය කරන වැඩේ කරගන්න හදනවා. හැබැයි නුඹලා අවසානයේ වැටෙනවා. නුඹලා අවසානයේ විනාශයකට යනවා. එහෙම නුඹලා විනාශ වෙනකොට දැනටමත් මේ දේවල් ඔබ අතරින් බහුතරයක් දෙනාගේ ජීවිතවල වෙලා ඇති. දැන් ඔබ වැටුණට පස්සේ, ඔබ අසාර්ථක වෙලා, ඔබේ පවුල් කඩන් වැටිලා, ඔබ සතුරාගෙන් පහර ලැබුණට පස්සේ කවුද ඔබට උදව් කරන්න එන්න නායකයා? කවුද ඔබට පිහිට වෙන්න එන්නේ? අන්තිමට සභාවෙනුත් ඔබ අතහැරලා දායි. ඒක අද ගොඩාක් දෙනෙක්ට වෙලා තිබෙනවා. සභාවලින් මිනිස්සු වෙන් වෙලා මිදිලා ගිහිල්ලා, ඔවුන් අසාර්ථක වෙලා, ඔවුන් පැරදිලා, ඔවුන් අවුරුදු ගාණක් සභාවන් වල ඉඳලා නායකත්ව යටතේ ඉඳලා, නමුත් ඔවුන් විනාශයට යන කාලේ ඔවුන්ට උදව් කරන්න කිසිම කෙනෙක් නැතුව ඔවුන් ඉබාගාතේ දැන් යනවා. ඔවුන්ට එඬේරෙක් නායකයෙක් නැතුව ඔවුන් ඉබාගාතේ ගමන් කරනවා. ඔවුන් මේ දක්වා තේරුම් නොගත්ත දේ තමයි
ඔවුන්ගේ පාලකයා නායකයා මේ සභාවේ ඉන්න සභාපාලකවරයා හෝ ඉන්න රජ කෙනෙක් හෝ ඒ ඉන්න නායකයෙක් නෙමෙයි මනුෂ්‍ය නායකයෙක් නෙමෙයි අපේ නායකයා. අපේ නායකයා දෙවියන් වහන්සේ. ඒ දේ වටහා ගන්න තුරු ඊශ්‍රායල් ජනතාව බලන්න එස්ට්‍රා කියන පොත දක්වාම වුණ අසාර්ථක වුණා. ඉන්පසුව නැවත දෙවියන් වහන්සේ ඔවුන්ට පෙන්වා දෙනු ලැබුවා ඇත්තටම නුඹලගේ හරි නායකයා කවුද? දැන් කිතුණු සභාවත් මෙන්න මේ දේ හොඳින් වටහා ගත යුතුව තිබෙනවා. මේ වෙනකොට කිතුණු සභාව බොහෝ මනුෂ්‍ය නායකයන් පසුපස ඇදී යමින් සිටින කාලයක්. කිතුණු ඒ වගේම කතෝලික සභාවන් දෙවියන් වහන්සේව අමතක කරලා මනුෂ්‍ය නායකත්වවලට ප්‍රමුඛ තැන දීලා ඒ මනුෂ්‍ය නායකත්වයන් ගහන පදයට නටනට ඉන්න කාලෙක තමයි අපි මේ දේ ඔබට කියලා දෙන්නේ. ඉතින් මේ වගේ කාලෙක සියලු ඇදහිලිවතුන් මනුෂ්‍ය පාලකයන් පසුපස යන්න පටන්ගෙන තිබෙනවා. මේ මනුෂ්‍ය පාලකයන් කියලා කියන්නේ ලෝකේ ඉන්න රජවරු හෝ ජනාධිපතිවරු හෝ ඇමතිවරු නෙමෙයි. ඒගොල්ලන්ට විරුද්ධව කැරලි ගහලා ඒගොල්ලන්ට විරුද්ධව මේ ප්‍රශ්න ඇති කරගන්න ගිහිල්ලා තේරුමක් වෙන්නේ නැහැ. අපිට නායකත්වය දෙන මේ කිතුණු සභාවට නායකත්වය දෙනවා කියලා පෙනී සිටින නායකයෝ වසර ගණනාවක් තිස්සේ මේ කිතුණු සභාව වැරදි මාර්ගවලට යොමු කරලා තිබෙනවා. හැබැයි ඔවුන් කිසිසේත්ම අවසානයේ වගකීම තමන් මතට ගන්නෙ නැහැ. ඔවුන් ජාතිය වැටෙනකොට, කිතුණු සභාව වහල් වෙනකොට, කිතුණු ජනතාව ප්‍රශ්න කරදර වලට ඇද වැටෙනකොට මේ එක නායකයෙක්වත් ඇවිල්ලා ඒකට උදව් කරන්න, ඒකෙන් ගලව ගන්න ක්‍රියා කරන්නේ නැහැ. ඔවුනුත් වැටිලා යනවා. දැන් පහුගිය කාලය පුරා සඵලමත්කම් ගැන කතා කරපු, සඵලත්වයේ සුභාරංචිය ගැන දේශනා කරපු, ධනාත්මක සිතුවිලි ගැන උගන්වපු ඒ බොරු ප්‍රොපර්ට්ලා අද ඒ ජනතාවත් මුලා කරලා ඒ ප්‍රොපර්ට්ලාගේ ඒ නායකයන්ගේ තිබුණු මේ ආදායම් මාර්ගත් අද නැති වෙලා ඔවුන් කරන්න ගියපු දේවලුත් නැති වෙලා ජනතාවත් සීසීකට විසිරලා ගිහිල්ලා අසාර්ථක වෙලා ඔවුන් කියපු සඵලමත්කම් අද කිසිසේත්ම ලෝකේ දකින්න නැහැ, විශේෂයෙන්ම ද ලංකාවේ. පහුගිය කාලය පුරා කිතුණු සභාවේ එක එක ගුරුවරු ඇවිල්ලා කොච්චර දෙවියන් වහන්සේ සඵල කරන විදි ඉගෙන ගත්තද, ආර්ථිකව සඵල වෙන විදිහ, මූල්‍යමය වශයෙන් මුදල් වලට මුල් තැන දෙමින් මූල්‍යමය සඵලත්වය ගැන කොච්චර දේශනා කලාද, කොච්චර දේශනා ඉගෙන ගත්තද දැන් මේ සිටින ඇදහිලිවතුන්. හැබැයි ඒ කියන කිසිම සඵලමත්කමක් අද ලංකාවේ නැහැ. අද මේ කිතුණු ජාතිය වැටිලා ගිහිල්ලා තියෙන්නේ. මේ කිතුණු ජාතියේ සඵලමත්කමක් නැහැ. ආර්ථිකයේ වැටිලා අද අතේ තියෙන මුදලේ වටිනකම දවසෙන් දවස විශාල වශයෙන් අඩු වෙලා ගිහිල්ලා. දැන් ඒ බොරු අනාගත වක්තවරු බොරු ප්‍රොපර්ට්ලා කියපු සඵලමත්කම නැති වෙලා ගිහිල්ලා. ඒ නායකත්වයේ දෙමින් ඒ දවස්වල කතා කරපු දේවල් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා. ජනතාව විනාශයකට ගිහිල්ලා. ජනතාවට අද එදා වේල කන්න බැරි තැනකට අද ශ්‍රී ලංකාවේ පත් වෙලා තිබෙනවා. ජනතාවට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා නැති වෙලා තිබෙනවා. කිතුණු ජනතාව මේ සියලු පීඩා මැදින් අද යනවා. ඒ ගමන් කරන කිසිම අවස්ථාවක ඔවුන්ගේ නායකයෝ ඇවිල්ලා ඔවුන්ට පිහිට වෙන්න මාර්ග හදලා දීලා නැහැ. ඒ නායකයොත් වැටිලා ගිහිල්ලා. නායකයොත් ලෝකෙට ණය වෙලා ගොඩනැගිලි හදලා අන්තිමට ඒවට සෙනග ගේන්න එක එක බස් දාලා සෙනග ගේන්න එක එක ක්‍රම හදලා අන්තිමට අද බසුත් නැහැ, තෙලුත් නැහැ, ගොඩනැගිලිත් නැහැ. ඒවට ගත්ත ණය හිර වෙලා අද නායකයෝ ඔක්කොටම කලින් ණය වෙලා හිර වෙලා. දැන් ඔවුන්ට අවස්ථාවක් ලැබුණ ගමන් ඔවුන් වෘකයෝ වගේ නැවත වතාවක් මේ ජනතාවගේ අතේ ඉතුරුලා තියෙන රුපියල හරි හූර ගන්න වැඩ කරනවා මිසක් ඔවුන්ට සහනයක් දීලා ජනතාව මේ ඊශ්‍රායල් මේ කිතුණු ජනතාව නැවත නගා සිටුවන්න නායකත්වයක් දෙන්න කාටවත් හැකියාවක් නැහැ. නායකයෝ වැටිලා ඉවරයි. එදා මේ බලන්න ඊශ්‍රායල් ජනතාවට සිදු වුණු දේ. ලේකම් පොත් අවසන් වෙනකොට රජවරු ඔක්කොටම කලින් වැටිලා ඉවරයි. රජවරු වහල් වෙලා ඉවරයි. රජවරුන්ගේ ව්‍යාපාර කඩන් වැටලා ඉවරයි. රජවරු ඒ තාක් කාලයක් තියාගෙන හිටපු මහිමය විනාශයට ගිහිල්ලා ඉවරයි. ඉන්පසුව ජනතාවත් වහල් කමට වැටුණා. රජවරු පෙරදුනා. ඉන්පසුව ජනතාව වහල් වුණා. ඒ වගේම තමයි මේ කිතුණු සභාවට අද සිදු වෙලා තිබෙන්නේ. ඉස්සෙල්ලම නායකයෝ ටික අසාර්ථක වුණා. නායකයෝ තම තමන්ට ඕන ක්‍රමවලට ලෝන් අරගෙන ගොඩනැගිලි හදලා මහා විශාල බිල්ඩින් හදලා අන්තිමට මේ වටේ ගම්වල ඉන්න ඈත පළාත්වල ඉන්න ඔක්කොම මිනිස්සු තමන්ට එකතු කරගෙන තමන් රජෙක් වගේ පෙනී සිටින්න ගිහිල්ලා සේවය ව්‍යාප්ත කිරීම වෙනුවට තමන් වටේට සෙනග ගොඩ ගහ ගන්න මෙගා චර්ච් කියන සංකල්පය ගෙනල්ලා ඒ වැරදි මාර්ගවලින් ජනතාව තමන් වෙතට රැස් කරගෙන ඒ ජනතාවගේ සියලු මුදල්
තමන්ගේ මූලස්ථාන වලට එකතු කර ගැනීමේ ක්‍රියාවේ නිරත වෙලා ඒ සභාවන් වල අතීතයේ ඉඳලා පැවතුණු කුඩා ඒ නිවෙස් වල පැවතුණු සේවාවන් ඒව වර්ධනය කරනවා වෙනුවට ඒ පාලකයා ඉන්න තැනට විතරක් මිනිස්සු රැස් කරගෙන රජකම් කරන්න ගියපු සියලු පාලකයෝ අද ඇද වැටලා තියෙනවා. ඔවුන් මොන විදිහට ඇඳ පැළඳගෙන අද ඇවිල්ලා මොන දේශනය කළත් අද ඔවුන්ගේ ව්‍යාපාර ඔවුන්ගේ දේවල් ඇද වැටිලා මේ ලෝකේ ආර්ථිකයේ වැටීමත් එක්ක ලංකාවේ ආර්ථිකයේ බිඳ වැටීමත් එක්ක ඉස්සෙල්ලම විනාශයට ගිහිල්ලා තියෙන මේ කිතුණු සභාවේ නායකයෝ ටික. ඒ මෙච්චර කාලයක් ඔවුන් වැඩ කරපු පිළිවෙල අසාර්ථකයි, වැරදි. මිනිස්සුන්ගේ ලැබුණු මුදල් වලින් තමයි ඔවුන් යැපුනේ. ඔවුන් ලෝකෙට ණය වෙලා තමයි තමන්ගේ සභාවන් විශාල ගොඩනැගිලි හැදුවේ. අන්තිමට ඔවුන් සැලසුම් කරපු විදිහට ඒ තැන්වලට මිනිස්සු ගෙන්න ගන්න බැරි වුණා. ඔවුන් සැලසුම් කළා ලංකාවේ 4 දිබ්බාගෙන් මිනිස්සු එකතු කරගන්න. ඒ වුණාට එකතු කරන්න ක්‍රමයක් නැහැ අද. මේ එකතු කරන්න වාහන වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්වයක් යටතේ ඉස්සෙල්ලම වැටෙන්නේ නායකයෝ ටික. දැන් අද ලංකාවේ ඉන්න කිතුණු සභාවන් වල නායකයෝ ඇද වැටිලා. ඒ සමග ඊළඟට ඇද වැටෙන්නේ කිතුණු සභාවේ ඇදහිලිවතුන් ටික. දැන් ඒකත් සිදු වෙලා තිබෙන්නේ. කිතුණු සභාවේ ඇදහිලිවතුන් ඔවුන් වහල් වෙලා, ඔවුන් වැටිලා මෙච්චර කල් සපලමත්කම් ගැන දේශනා අහපු ඇදහිලිවතුන් වැටිලා. ඔවුන්ට දේශනා කරපු අය තවදුරටත් එක එක දේවල් කිය ඉඳී. හැබැයි කවුද මේ ජාතිය වෙනුවෙන් වග කියන්නේ? කවුද මේ ජාතියට උදව් කරන්නේ? ඔබට උදව් කරන්න මේ ඔබට දේවල් කිය ඔබගේ ගෞරවය ලබාගෙන ඔබගෙන් යැපුණු නායකයෝ තවදුරටත් එන්නේ නැහැ ඔබට පිහිට වෙන්න. ඔවුන්ට පිහිට වෙන්න ක්‍රමයක් නැහැ. දැන් මේ දාවිද්ගේ වංශේ හිටපු ඔක්කොම රජවරු අසාර්ථක වුණාට පස්සේ ඊශ්‍රායල් ජාතිය වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් මෙතන හිටියේ නැහැ. එස්රා පොතට පැමිණෙනකොට කිසිම රජ කෙනෙක්ට හැකියාවක් තිබුණේ නැහැ මේ ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ රජවරු යැපුණේ ජනතාවගෙන්. ඒ ජනතාවගෙන් ලැබුණු බදු මුදලෙන්, ඒ ජනතාවගෙන් එකතු කරගත්ත දේවල් වලින්, ජනතාවගෙන් ලැබුණු ගෞරවයෙන් තමයි මේ රජවරු යැපුණේ. මිනිස්සු මත යැපුණු රජවරු පිරිසක් මිනිස්සු ඇද වැටෙනකොට ඒ රජවරු ඔක්කොටම කලින් වැටිලා ඉවරයි. ඉතින් ඒ රජවරු කොහොමද නැවත සෙනගකර නායකත්වයක් දීලා සෙනගක් ගොඩනගන්නේ? දැන් වර්තමාන ක්‍රිස්තියානි සභාවටත් මේකම තමයි සිදු වෙලා තිබෙන්නේ. අද බොහෝ කිතුණු නායකයෝ පහුගිය කාලයේ මුළුල්ලේ ජනතාවගෙන් යැපුණා. ක්‍රිස්තියානි සෙනගගෙන් යැපුණා. ඔවුන්ට විවිධ බොරු පොරොන්දු ලබා දෙමින් ඒ සෙනගගේ ජීවිත ගොඩනගලා දෙවියන් වහන්සේගේ සැපීමත් එක්ක සම්බන්ධ කරලා මේ මැවිල්ලෙන් දෙවියන් වහන්සේ මවපු මේ සෝබාදහම ඇසුරු කරගෙන ජීවත් වීම වෙනුවට මුදල ප්‍රමුඛ කරගෙන බොරු ආර්ථික ක්‍රම පෙන්වමින් සඵලමත්කම් වලට ආසාව කෑදරකම මිනිසයන් මත ගොඩනගන්න තමයි පහුගිය කාලයේ මුළුල්ලේ කිතුරු නායකයෝ ක්‍රියා කළේ. ඉන්පසුව ඒ මිනිසයන්ගේ සිත් පොළඹවුන් ලබලා විවිධ මනෝවිද්‍යාත්මක දේශන කරන්න ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ සිත් පොළඹවලා ඒ මිනිස්සුන්ගෙන් ලැබුණු දෙයින් තමයි මේ නායකයෝ ඔක්කොම යැපුණේ. මේ අය අද වැටිලා ගිහිල්ලා තිබෙනවා. දැන් කවුද වග කියන්නේ? දැන් කවුද ක්‍රිස්තියානි සභාවට උදව් කරන්න එන්නේ? උපකාර කරන්න කිසි කෙනෙක් නැහැ. ජාතිය වැටිලා, නායකයෝ ඔක්කොටම කලින් වැටිලා. දැන් මේ නායකයොන්ට දැන් ඔබ හිතලා බලන්නකෝ ඔබට නායකත්වයේ දුන්න අය ඒගොල්ලන්ගේ ලෝන් ගෙවන්නේ කොහොමද කියලා. ඒගොල්ලන් හදපු ගොඩනැගිලි වලට ණය ගෙවන්නේ කොහොමද කියලා. දැන් ඔබට පල්ලියට යන්නත් බෑ මේ දවස්වල. ඔක්කොම ගමනාගමනය අත්හිටවලා, ඇන හිටලා ඒ ඔබට දැන් තිබුණු ආදායම් ඔක්කොම නැති වෙලා මේකෙන් ප්‍රධානම පළවෙනියට පහර ලැබලා තියෙන්නේ මේ ණය වෙලා දේවල් කරලා මිනිස්සුන්ගේ ලැබෙන දේවල් වලින් අපිට වැජබිලා ඉන්න පුළුවන් කියලා හිතලා මිනිස්සු අපිට එකතු කරගෙන අපිට ශාස්ත්‍රීක වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු මේ බොරු නායකයෝ ටික Taman රජවරු විදිහට පෙනී හිටපු අය අද ඇද වැටිලා. ඔවුන් මේක ලෝකෙට පෙන්නන එකක් නෑ එච්චරම. ඒ වුණාට ඔවුන්ගේ ආර්ථිකය වැටිලා. ඔවුන්ට අද ණය ගෙවා ගන්න විදිහක් නැහැ. බයිබලේ එපා කියපු විදිහට ඔවුන් ණය වෙලා ඔක්කොටම කලින්. ඉතින් ක්‍රිස්තියානි ජනතාව කොහොමද දෙවියන් වහන්සේගේ සැපීම සමග සම්බන්ධ කරවන්නේ? ඒ නායකයෝ ටික ඇදවැටුණට පස්සේ මේක තමයි අද කිතුණු සභාවට සිදු වෙලා තිබෙන්නේ. නායකයෝ වැටිලා. ලේකම් පොත අවසානයේ වගේ අද ක්‍රිස්තියානි සභාවේ නායකයෝ ටික වැටිලා. එදා රජවරු වැටිලා ගියා. ඊශ්‍රායල් ජාතිය වහල් වුණා. අද කිතුණු සභාවේ නායකයෝ අසාර්ථක වෙලා. ඔවුන් වැටිලා ගිහිල්ලා ඔවුන්ගේ ආර්ථිකය වැටිලා ගිහිල්ලා. ඔවුන් පසුපස ගියපු ජනතාව අද අසරණ තත්වයකටපත් වෙලා.
වෙලා මෙබඳු කාලයක එදා ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, ඔවුන් වෙනුවෙන් කතා කරන්න, ඔවුන්ට පිහිට වෙන්න, ඔවුන්ට අත දෙන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. අද කිතුණු සභාවටත් මේක තමයි වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් අද අත දෙන්න කෙනෙක් නැහැ. උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ ගෞරවය ලබාගත්ත සෙනගගේ මුදල් ඔක්කොම එකතු කරගෙන Tamanට කියලා ගෞරවය හදාගෙන කොත් ගහගත්ත ඒ පාලකය අද එන්නේ නැහැ සෙනගගේ මේ ජනතාවගේ දුක් බලන්න. මේ කිතුණු සභාව අද විශාල විනාශයකට ගිහිල්ලා තියෙන ඔවුන්ගේ ආර්ථිකය වැටිලා. අද විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කිතුණුවන් කියලා කියන්නේ දැඩි අසරණතාවයකට පත්වෙච්ච ජනතාවක්. විශේෂයෙන්ම කොළඹ නගරයේ ආශ්‍රිතව මේ නගරාශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන කිතුණු ජනතාව. ඔවුන්ගේ නායකයෝ ඔවුන් පොළඹවනු ලැබුවේ ලෝකේ මුදල් මත ජීවත් වෙන්න. ඔවුන්ට දෙවියන් වහන්සේගේ මැවිල්ල සමග මිශ්‍ර වෙන්න, මැවිල්ල ඇසුරු කරගෙන ජීවත් වෙන විදිහ ඔවුන්ට කියලා දීලා නැහැ. ඔවුන් රැකියාව මත ලැබෙන ආදායම මත, පඩිය මත යැපෙන්න වසර ගණනාවක් ඔවුන්ට උගන්වලා. අද ඒ ඔක්කොම ආදායම් මාර්ග මුදලේ වටිනකම කඩාවැටුණට පස්සේ අද විශේෂයෙන්ම මේ නගරාශ්‍රිතව සිටින බොහෝ ක්‍රිස්තියානි ජනතාව අද විශාල වහල්කමකට විනාශයකට මුහුණ දීලා ඉන්නේ. මේ කිසිම නායකයෙක් ඔවුන්ට තවදුරටත් එක එක දේවල් කී හිටියට ඔවුන්ගේ විපතදී ඔවුන්ට උදව් කරන්න කෙනෙක් නැහැ. ඔවුන් වහල් වෙලා ආර්ථිකයේ වැටිලා මෙබඳු සමයක තමයි මේ එස්රා පොතේ දෙවියන් වහන්සේ ස්වකීය ජාතිය වෙනුවෙන් නැවත අවදි වෙලා දෙවියන් වහන්සේ කවුද කියන එක මේ ජනතාවට පෙන්වලා දුන්නේ. උන්වහන්සේ මේ ඊශ්‍රායල් ජනතාවට පමණක් නොවේ මුළු ලෝකවාසී පර්සියානු අධිරාජ්‍ය යටතේ සිටිය සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ වෙලා පෙන්වනු ලැබුවා. එහි අධිරාජ්‍යයට, එහි හිසට කතා කරනු ලැබුවා. තමන්ගේ ජාතිය නිදහස් කරලා ඔවුන්ට නැවත යෙරුසලමට එන්න ඉඩ දෙන්න කියලා දෙවියන් වහන්සේ පර්සියානු අධිරාජ්‍යයේ නායකයට කතා කරලා කියපු කතාව තමයි මේ එස්රා පොතේ විස්තර වෙන්නේ. අදටත් දෙවියන් වහන්සේට තවදුරටත් හැකියාව තිබෙන ඔබට උදව් කරන්න. මේ වෙන නායකයෝ නම් කවුරුවත් ඔබට උදව් කරන්න එන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේට හැකියාව තිබෙන ඔබට උදව් කරන්න. ඔබේ ආර්ථිකයේ වැටුනම, ඔබට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුනාම, ඔබ ලෝකෙට වහල් වුනාම, ඔබේ පෞල් ජීවිත, ඔබගේ ජීවිතවල කිසිම සැනසෙල්ලක් සමාදානයක් නැතුව අද වැටී සිටින කිතුණුවන්ට අත දෙන්න ඉන්න එකම තැනැත්තා කවුද? මේ කිසිම ප්‍රොපර්ටිලා කියලා කියා ගන්න කිසි කෙනෙක් ඉන්නේ නැහැ මෙතන ඔබට උදව් කරන්න. ඔවුන් තමන්ගේ වැඩේ කරගෙන, තමන්ට කීය හරි එකතු කරගෙන, තමන්ගේ දේවල් කරගෙන ඉන්න තමයි කල්පනා කළේ. තමන්ට ගෞරවයක් හදාගෙන, තමන්ටම කියලා කොතක් ගහගන්න ඒගොල්ලෝ කටයුතු කළේ. තමන්ටම කියලා ලොකු ගොඩනැගිල්ලක් හදලා ලංකාව වටේම ඉන්න සෙනග පුළුවන් තරම් තමන් වටේ තියාගන්න, සේවය ව්‍යාප්ත කරන්න අරමුණක් වුන්ට තිබුණේ නැහැ. ඒ බඳු අරමුණකින් ක්‍රියා කරපු ඔබගේ නායකයෝ අද වැටිලා ඔවුන්ට අද යන්නේමක් නැතුව වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග නැති වෙලා, ඔවුන් මහා උඩඟු කමෙන් කතා කරපු ඒ සඵලමත් සැපීම ඔවුන්ට නැති වෙලා අද ඔවුන්ගේ ණය ගෙවන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කිසිසේත් දැන් මෙතනින් එහාට ඔයාලට උදව් කරන්න එන්න විදියක් නැහැ. කවුද ඔබේ නායකයා එතකොට? කවුද ඔබ වෙනුවෙන් වගකීමක් දරන්නේ? මෙච්චර කල් ඔබගෙන් දේවල් එකතු කරගත්ත, ඔවුන්ට ගෞරවයක් හදාගෙන අපි රජවරු විදිහට වැජබිලා හිටපු අය දැන් එන්නේ ඔබට උදව් කරන්න. දැන් හරි ඔබ වටහා ගත යුතු දේ මොකක්ද? ඔබ මේ ගියපු පසුපස ගියපු මේ මනුෂ්‍ය නායකයෝ නෙමෙයි නායකයෝ. ඔවුන් කිසිසේත්ම ඔබේ වගකීම ගන්නෙ නැහැ. එදා මේ රජවරු ඊශ්‍රායලේ වගකීම ගත්තේ නැහැ වගේ මේ නායකයෝ ඔබේ වගකීම ගන්නෙ නැහැ. කතෝලික සභාවෙත් එහෙම තමයි. කිතුණු සභාවෙත් එහෙම තමයි. මේ කිසිම නායකයෙක් මේ ඔබගේ වගකීම ගන්න නැහැ. ඔවුන් තමන්ගේ වාසියට අවශ්‍ය කරන දේවල් කරයි. ඔබව උපයෝගී කරගෙන ඔබව හසුරුවලා තමන්ට තැනක් හදාගන්න. තමන්ට නායකත්වයේ තව ඉහළට යන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න. අසරණ වෙච්ච ජනතාව යොදාගනි. ඒක අපි දැක්ක මේ පසුගිය පාස්කු ප්‍රහාර සමයන්වල ඒ නායකයෝ ඉදිරිපත් උනේ මොකටද? ඉදිරිපත් වෙලා තමන්ට තැන් හදාගන්න. තමන් රටේ තව ජනප්‍රිය වෙන්න. තමන් තව නායකත්වවලින් ඉහළට ගිහිල්ලා තමන් මේ ලෝකේ ප්‍රධාන ස්ථානවල දේශනා කරන තැනට
තමන්ට අවශ්‍ය කරන පසුබිම හදාගන්න විපතටපත් වුණ මේ පාස්කු ප්‍රහාරයෙන් පහර ලැබපු අසරණ ජනතාව උසිගන්වනු ලබලා ඔවුන්ව ඇදගෙන ඇවිල්ලා අපි අතේ පාලන බලය තියෙනවා කියලා පෙන්වන්න මේ නායකයෝ ක්‍රියා කළා. කතෝලික නායකයෝ ක්‍රියා කළා. හැබැයි ඒ මිනිසුන්ගේ ඇත්ත වේදනාවට උත්තර දෙන්න කවුද එන්නේ? ඒ අයගේ ප්‍රශ්න වලින් ඔවුන් නිදහස් කරලා ඔවුන්ට උදව් කරන ඔවුන් සනසන්න ඊට පස්සේ නායක වෙනවද? Tamanට අවශ්‍ය කරන පසුබිම හදාගත්තම, Tamanට අවශ්‍ය කරන ජනප්‍රියත්වය ලබා ගත්තම, Tamanගේ අවශ්‍යතාවය අනුව තමන් බලාපොරොත්තු වුණු තැන්වල ගිහිල්ලා දේශනා කරාට පස්සේ එතනින් එහාට මේ සෙනග වෙනුවෙන් වැඩ කරන්න කවුරුවත් එන්නේ ඒ අය ඔක්කොම විනාශයකට ගිහිල්ලා අද අසරණ වෙලා ඉන්නවා. ඒ අය පමණක් නොවේ. මේ ආර්ථික බිඳවැටීම් සමග සියලු කිතුණු කතෝලික ජනතාව අද දැඩි අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. හැබැයි ඔවුන් ඉදිරියේ ඔවුන්ගෙන් ගෞරවය ලබාගෙන රජකම් කරපු කිසිම නායකයෙක් අද ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ දැන් හරි මේව වටහාගෙන ඔබගේ නායකයා කවුද කියන එක ඉස්සෙල්ලම තේරුම් ගන්න අවශ්‍යයි. කවුද ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එන්න එකම තැනැත්තා? ඒ තමයි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඇරෙන්න වෙන කෙනෙක් වාට උදව් කරන්න එන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු මත ගොඩනැගෙන එක, මිනිස්සු මත යැපෙන එක, තමන්ගේ එක එක දේවල් කොහොම හරි කරගන්න එක එක මිනිස්සු පස්සේ ගිහිල්ලා හිඟා කන එක නතර කරලා දැන් හරි ඔබේ දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙන්න. මේ බලන්න දෙවියන් වහන්සේ කවුද කියලා එස්ට්‍රා පොත කියවලා උදව් කරන්න කිසිම කෙනෙක් නැති කාලෙක වගකීමක් ගන්න කිසිම මේ රජවරු කියලා සිය ගාණක් හිටපු ඊශ්‍රායලේ මේ කිසිම කෙනෙක් අන්තිමට වගකීමක් ගන්න නැති වෙලාවේ දෙවියන් වහන්සේ ඇවිල්ලා නැවත මේ ජාතිය මොන ක්‍රමින්ද මේ නැවත යෙරුසලමට ගෙනිච්ච කියලා කියවලා බලන්න. මේ ඉස්රා පොතේ මුල් පරිච්ඡේද කියවලා බලන්න පොඩ්ඩක්. කොහොමද මේ කිසිම නායකත්වයක් නැතුව කිසිම මේගොල්ලට උපදෙසක් දෙන්න මිනිස්සෙක් නැතුව ඇද වැටිලා යාඥාවක්වත් නැතුව හිටපු මේ ඊශ්‍රායල් ජාතිය පර්සියානු අධිරාජ්‍ය පුරා විසිරිලා සිටියා. ඒගොල්ලන්ව නැවත එකට එකතු කරලා නැවත වතාවක් යෙරුසලමට ගිහිල්ලා එස්රා පොතේ මැදහරියක් වෙනකොට නැවත ඒ දේව මාලිගාවේ පවුරු දාලා ඒ අත්තිවාරම් දාලා නැවත දේව මාලිගාව ගොඩනගලා නුඹලා මෙතන හිටපල්ලා. මේක තමයි නුඹලගේ දේශය. නුඹලා මං කියන දෙයට එකඟ වී මං පෙන්වන මාර්ගයේ සිටින්න අවශ්‍යයි කියන එක නැවත ඒත්තු ගන්නවලා මේ ජනතාව නැවත වතාවක් රාජධානියක් විදිහට ස්ථාපිත කරන්න ක්‍රියා කළේ කවුද? මොන නායකයෙක්ද? මේ වෙන රජවරු ආවද මේක කරන්න? වෙන පූජකවරු ආවද? මේ කිසි කෙනෙක් ආවේ නැහැ. මේ ඔක්කොම පසුබට වෙලා සිටියා. දෙවියන් වහන්සේ මේ එක එක්කෙනාව නැවත කැඳවනු ලැබුවා. අවුරුදු 20 පටන් මේ සිටින තරුණ තරුණියන්ගේ පටන් අයව කැඳවලා නැවත ජාතිය ගොඩනගන්න කටයුතු කළා. සැඟවිලා හිටපු පූජකවරු නැවත කැඳවනු ලැබුවා. ලියවිලි ගැන අවබෝධයක් තිබෙන පූජකවරු එස්රා වගේ පූජකවරු නැවත කැඳවනු ලැබුවා. කැඳවලා නැවත මේ ජාතිය පසුතැවිල්ලට ගෙනල්ලා රාජ්‍යයක් විදිහට ගොඩනගපු කතාව තමයි මේ එස්රා පොතේ සිට ඉදිරියට විස්තර වෙන්නේ. මේක කළේ කවුද? මේ දේ කළේ කවුද? එදා මිස්රෙන් එළියට ගේනකොට මෝසෙස් ඒ දෙවියන් වහන්සේත් එක්ක ඉඳගෙන ඒගොල්ලන්ව එළියට ගේන්න කටයුතු කළා. හැබැයි එස්රා පොතේ මේ කතාව කියවනකොට එහෙමවත් නායකයෙක් එහෙමවත් මේ සෙනගට නායකත්වය දෙන්න කවුරුවත් හිටියේ නැහැ. දෙවියන් වහන්සේ තනියම මේ වැඩේ කරන්නේ. දෙවියන් වහන්සේ තනියම මේ මහා අධිරාජ්‍යයකගේ සිතට කතා කළා. මේ සෙනග එවන්න. දැන් මේ මගේ සෙනග එවුන් යෙරුසලමට යවන්න කියලා අනකරනු ලැබුවා. ඒ සෙනගට අවශ්‍ය කරන සියලු පහසුකම් සපයන්න ලැබුවා. රටවල් 127ක විසිරිලා හිටපු වේදනාවෙන් හිටපු ජනතාව නැවත කැඳවනු ලැබුවා. සමහරු දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එකත් අමතක වෙලා ගිහිල්ලා හිටියා. නැවත උන්ට දේවල් කියලා දීලා යෙරුසලමට කැඳව ගත්තේ කවුද? ඒ තමයි ඊශ්‍රායලේ නියම එඬේරා. ඒ තමයි ඊශ්‍රායලේ නියම රජතුමා. ඒ රජතුමා අදටත් ජීවමානව අප සමග ඉන්නවා. මේ අපේ ජීවමාන දෙවියන් වහන්සේ මේ අපේ ජීවමාන රජු ඉඳිද්දි තමයි මෙච්චර කාලයක් මේ බොරු නායකයන්ගේ බොරු පාලකයන්ගේ පස්සේ අපි ගිහිල්ලා තියෙන්නේ. තවදුරටත් අපි ඒගොල්ලන්ට රැවටි මේ එක එක ගෞරවය Tamanට ඈඳ ගන්න Tamanට දෙයක් ගොඩනගා ගන්න වැඩ කරන බොරු ප්‍රොපර්ටිලා පස්සේ බොරු ගුරුවරු පස්සේ බොරු නායකයෝ පස්සේ අපි යා යුතුද? ඔබ ඒ ගැන කල්පනා කරලා බලන්න. ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඉන්න එකම තැනත්තා කවුද? දැන් මේ වෙලාවේ කවුද ඔබට උදව් කරන්න ඉන්නේ? දැන් ඔබ අතරින් බහුතරයකට අද පල්ලිවලට යන්න බෑ. ලංකාවේ ගමනාගමනේ ඇන හිටලා බස් වැඩ කරන්නේ නැහැ. පොදු ප්‍රවාහනේ වැඩ කරන්නේත් නැහැ. ඉතින් ඔබ අතරින් ගොඩක් දෙනෙක්ට
ඔබේ සභාවටවත් යන්න බැරි අවධියක තමයි දැන් මේ ඉන්නේ. ඔබට කඩේකට ගිහලා බඩු ටිකක් ගන්න බැරි. ඔබට ජීවත් වෙන්න ආදායම් මාර්ග නැති. ඔබ හතේ තිබුණු මුදල් වල වටිනකම දැන් ඉතා වේගයෙන් පහත බැහැපු කාලයක තමයි දැන් මේ ඔබ ඉන්නේ. ඉතින් මේ බඳු කාලෙක කවුද ඔබේ වගකීම දරන්නේ? මොන නායකයා දෙන්න ඔබට වගකීම දරලා ඔබ නැවත ඔබට පිහිට වෙන්නේ කවුද? ඔබට උදව් කළ හැකි උදව් කරන්න පැමිණෙන එකම තැනැත්තා සර්ව බලධාරී දෙවියන් වහන්සේ බව තමයි මේ ශ්‍රා පොතේ පැහැදිලි කරන්නේ. ඔබ මේ අනුව දැන් ඔබේ දෙවියන් වහන්සේට ඔබේ ජීවිත කැප කරන්න, උන්වහන්සේගේ අතට බාර වෙන්න. මෙතෙක් කාලයක් තමන්ගේ වැඩ කොහොම හරි කරගන්න එක එක නායකයෝ පස්සේ එක එක අය පස්සේ මේ එක එක සුවමෙහියන් කරපු අය පස්සේ ගිහිල්ලා කොහොම හරි මේ හිඟා කාලා කියලා කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්න ඒ මිනිස්සුන්ගේ පස්සේ ගියපු ඒ ජීවිත රටාව දැන් කිතුණුවන් වශයෙන් අතහරින්න. දැන් දෙවියන් වහන්සේගේ අතට බාර වෙන්න. ඔය ක්‍රමයට ඔබ සඵල වෙන්නේ නැති බව තමයි දෙවියන් වහන්සේ මේ නැවත පෙන්වන්නේ. දැන් බලන්න වසර ගණනාවක් තිස්සේ මේ ශ්‍රී ලංකාව තුළ විවිධ පීඩාවන් ව්‍යසන ඇති වෙමින් මේ මිනිස්සු කරන්න යන සියලු දේවල් අසාර්ථක වෙමින් දෙවියන් වහන්සේ මොකද්ද මේ පෙන්වන්නේ? ඔබ යන මාර්ගය වැරදි. ඔබ කරන්න හදන්නේ ඔබට අවශ්‍ය දේ කොහොම හරි කාට හරි කියලා කරගන්න හදන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ මාර්ගය මේක නොවන බව තමයි මේ සියලු විපත් වලින් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ. නුඹලා ලෝකෙත් එක්ක තමයි බද්ධ වෙලා ඉන්නේ බව තමයි මේ ලෝකේ ආර්ථිකයට පහර දීපු ගමන් ඔබ සියලු දෙනාගේ ආර්ථික බිඳ වැටෙන්නේ ඇයි? ඔබ යැපිලා ඉන්නේ රැඳිලා ඉන්නේ දෙවියන් වහන්සේගේ ආර්ථිකය මත නෙමෙයි. ඔබ රැඳිලා ඉන්නේ ලෝකේ ආර්ථිකයක් මත. ඒ නිසා තමයි මේ දේවල් දෙවියන් වහන්සේ ඔබට පෙන්වන්නේ. දැන් ඔබ විපත් වලට පත් වෙලා තිබෙනවා. ආර්ථිකව අසාර්ථක වෙලා තිබෙනවා. ඔබට අවශ්‍ය කරන මූලික දේවලුත් අද ලංකාව තුළ නැති තත්වයකට පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ බොහෝ ප්‍රදේශවල ඉඳගෙන මේ දේශනේ අහන ගොඩක් අයගේ ආර්ථිකය මේ වෙනකොට වැටිලා ගිහිල්ලා තියෙනවා. දැන් ඔබගේ ජීවිත අසාර්ථකත්වයට යන්න පෙර ඔබේ නායකයා කවුද කියලා හඳුන ගන්න. දෙවියන් වහන්සේ විතර නැවත හැරෙන්න. මෙතෙක් කල ගමන් කරපු ලෝකේ නායකත්ව අතහැර දමලා දැන් දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න පටන් ගන්න. උන්වහන්සේ දෙන එඬේරුන් සමග ඔවුන්ගෙන් ඉගෙනගෙන ඔවුන් ඉදිරියේ වැඳ වැටිලා ඔවුන්ට කියලා කොහොම හරි තමන්ගේ වැඩ කරගන්න යන්නේ නැතුව දෙවියන් වහන්සේ සැබෑ ලෙස පත් කරපු අයගෙන් ඉගෙනගෙන ඒ ධර්මයන් ඉගෙනගෙන දෙවියන් වහන්සේත් එක්ක බැඳීමකටපත් වෙලා මේ ගමන ඉදිරියට යන්න. දෙවියන් වහන්සේ ඔබේ නායකයා. උන්වහන්සේ එදා මහා අධිරාජ්‍යයක් මැද අතරමං වෙලා හිටපු ජනතාව නැවත රාජ්‍යයක් විදිහට ස්ථාපනය කර ලැබුවා. යෙරුසලමට කැඳවුම් ලැබුවා. මේ ලෝකේ අතරමං වෙලා ලෝකේ විනාශයන් වලට මුහුණ දීලා ඉන්න ඔබ ඕනම කෙනෙක්ව නැවත කැඳවලා උදව් කිරීමේ හැකියාව සර්ව බලධාරී දෙවියන් වහන්සේ සතු බව ඔබට මේ එස්රා පොත කියවද්දී මනාව පැහැදිලි වෙයි. නැවත ගොඩනගන්න දන්නේ දෙවියන් වහන්සේ. නැවත කැඳවන්න දන්නේ දෙවියන් වහන්සේ. නැවත වැරදුණු තැන් නිවැරදි කරලා නැවත ඔබට පිහිට විය හැකි එකම ඔබේ නායකයා ඔබේ රජු තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එම නිසා අනිකුත් නායකයන්ගේ වැටී යාම් ගැන ඔබ කලබල වෙන්න එපා. අනිත් නායකයෝ වැටුණා කියලා අනිත් නායකයෝ අසාර්ථක වුණා කියලා ඒ අනුව ඔබේ ජීවිත තීරණය කරගන්න යන්න එපා. ඔබ දෙවියන් වහන්සේ මත ගොඩනැගෙන්න. දෙවියන් වහන්සේ ඔබ නැවත කැඳවලා උන්වහන්සේගේ මාර්ග ඔබට කියලා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා සිත් මොලොක් කරගන්න. මෙච්චර කල් උඩඟු කමෙන් ඔබ යම් වැරදි ඉගැන්වීමක් පසුපස වෙන ලෝකේ මූල්‍යමය සඵලත්වයක් හොයාගෙන ගියා නම් දැන් ඒ ඔබගේ මානසික ක්‍රම අතහැරලා දෙවියන් වහන්සේ මේ වෙලාවේ මොකද්ද කියන්නේ? උන්වහන්සේ නැවත ඔබ ගොඩනගන්නේ කොහොමද කියන එක දැනගන්න පිණිස ඔබ සියලු දෙනාගේ සිත් යටහත් කරගෙන ඔබගේ නායකයාගේ අතට බාර වෙන්න. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අතට බාර වෙන්න. උන්වහන්සේට හැකියාව තිබෙනවා ඔබව නැවත ගොඩනගන්න. ඔබ අද අසාර්ථක ඇති. නමුත් නැවත ඔබ ගොඩනගන්න දෙවියන් වහන්සේට හැකියාව තිබෙන බව තමයි මේ ශ්‍රා පොතේ විස්තර වෙන්නේ. අපි මේ මොහොතේ ඔබගෙන් සමුගන්නවා. ඔබට පුළුවන් අපේ WhatsApp කණ්ඩායම එක්ක එකතු වීම සඳහා මේ දේශනාවට යටින් තිබෙන description එකේ තිබෙන link වලින් අපේ WhatsApp කණ්ඩායම වලට එකතු වෙන්න. ඒ වගේම ඔබට දැනගැනීමට තිබෙන දේවල් සතිය දවස්වල උදේවරුේ අපට කතා කරලා දැනගැනීමේ හැකියාව තිබෙනවා. අපි මේ මොහොතේ ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.